සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද අභිධර්ම පාඩමේ මාතෘකාව අභිධර්මයේ භෞතික විද්‍යාව. මේක පටන් ගන්න කලින් මම පොඩි මතක් කිරීමක් කරන්නට ඕන. පසුගිය පාඩම් වලදී සඳහන් කරපු කරුණු මුලින්ම මම පැහැදිලි කළා. අභිධර්මයේ සඳහන් වෙනවා දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, පාය, බ්‍රහ්ම ලෝක ඒවට සම්බන්ධ කරලා තියෙනවා. දැන් චිත්ත කියන එක සම්බන්ධ කරලා තියෙනවා මේ දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයි, 4 අපායයි. ඊළඟට රූපාවචර, අරූපාවචර චිත් සම්බන්ධ කරලා තියෙනවා බ්‍රහ්ම ලෝකයට. එහෙම සම්බන්ධ කරලා තියෙන්නේ අපිට යමක් තේරුම් ගන්න මේ ස්පේස්, එහෙම නැත්නම් අවකාශය කියන එක, ඉඩ කියන එක අවශ්‍යයි. එහෙම නැත්නම් කිසි දෙයක් තේරුම් ගන්න බෑ. ඊළඟට මේ වගේ කාල සීමාවල් සඳහන් වෙනවා. අතීත, වර්තමාන, අනාගත, උපාද, තිතිභංග ආදී වශයෙන් මේවා කාල රාමුවකටත් යටත් වෙනවා. ඒ නිසා මම කිව්වා තව කාරණයක්, කාලයත් අපිට අවශ්‍යයි. එතකොට ස්පේස් ඇන්ඩ් ටයිම්, එහෙම නැත්නම් අවකාශය හා කාලය කියන මේ දෙක පදනම් කරගෙන තමයි මේ මනෝවිද්‍යානුකූල විග්‍රහය දක්වන්නේ. එහෙම නැතුව අපිට එම ස්ථානයක් නැතුව, කාලයක් නැතුව මේ සංකල්ප දෙකෙන් තොරව අපිට යමක් කතා කරලා තේරුම් ගන්න බෑ. එතකොට මේ දෙක බොරුවක් තමයි. ඒ කියන්නේ කාලය කියලා එකකුත් නැහැ. යථාර්ථ වශයෙන් ගත්තාම අවකාශය කියලා දෙයක්කුත් නැහැ. ඒ නිසා එහෙම වුණත් මේ සංකල්ප දෙක හරි ප්‍රයෝජනවත් කියලා කිව්වා. ඊළඟට මම පැහැදිලි කළා මේ අභිධර්මයේදී අපි මේ හැමදාම චිත්ත චේතසික රූප නිබ්බාන කතා කරනවා. ඉතින් එහෙම චිත්තයෙන් පටන් අරගෙන මේ නිබ්බාණයෙන් අවසන් කරන්න ඕන කියලා එහෙම නීතියකුත් නැහැ. මම ඒක කිව්වා ඒ ග්‍රන්ථ කර්තෘවරු පහසුව සඳහා එහෙම කරයි කියලා මම පැහැදිලි කළා. ඒ නිසා මම කිව්වා මේකේ අපි එහෙම ක්‍රමවේදයක් අනුගමනය කරන්න අවශ්‍ය නැහැ කියලා. ඊළඟට මම පැහැදිලි කළා මේ සූත්‍රවල එන ධර්ම කරුණුම තමයි අභිධර්මයේ තියෙන්නේ කියලා. ඒක පැහැදිලි කළා පංචස්කන්ධයට සාපේක්ෂකව මේ චිත්ත චේතසික රූප කියන ඒවා මොනවද කියලා. එතකොට මේ පංචස්කන්ධයත් පැහැදිලි කළා. ඒකේ තියෙන අන්‍යෝන්‍ය හේතුඵල සම්බන්ධය. අපි මේ යමක් දැක්කහම, අහපුහම මේ සිද්ධ වෙන ක්‍රියාදාමය භෞතික සහ මානසික, ඒ කියන්නේ ඉන්ද්‍රිය වලින් අරමුණු අරගෙන ඊට පස්සේ ඒවා වින්දනය කරලා මතක තියාගෙන ඉඳලා ඒ විදිහට කරන පිළිවෙලක් කිව්වා. ඒ නිසා මම පැහැදිලි කළා මේ පංචස්කන්ධයම තමයි. ඒකේ රූප කියන එක තමයි රූප 28, වේදනා, සංඥා, සංඛාර තමයි චෛතසික 52 කියන්නේ. ඊට විඥාන තමයි චිත්ත 89ක් හෝ 121ක් කියලා කතා කරන්නේ කියලා. එතකොට පංචස්කන්ධය සූත්‍රානුකූලව හොඳට තේරුම් අරගත්තාම අභිධර්මයේ තේරුම් ගන්නත් පුළුවන් වෙනවා කියලා. ඊළඟට මම තවත් කාරණයක් පැහැදිලි කළා මේ අභිධර්මයේ චිත්ත චේතසික රූප නිබ්බාන කියන මේ ක්‍රමය එන්නේ 아무තු දෙයක් නෙමෙයි. බුදුදහමේ සඳහන් වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක, එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව කියන එක, සීල සමාධි ප්‍රඥා කියන මේ අනුපිළිවෙල ශික්ෂා මාර්ගයේ ඔස්සේ තමයි මේක එන්නේ. මම කිව්වා චිත්ත චේතසික කියලා මේ සඳහන් කළේ කුසල අකුසල කියන ක්‍රියාවල් වල. ඒ කියන්නේ සීලය කියන්නේ කුසල් කරනවා, අකුසල් වලින් වළකිනවනේ. එතකොට කුසල අකුසල් වලට පදනම් වෙන චිත්ත චේතසික මොනවද කියලානේ පැහැදිලි කළේ. ඊට පස්සේ ඒවා කුසල විපාක ක්‍රියා කියලා එහෙම වෙන් කරලා තියෙනවා. විපාක මොනවද කියලා. ඊළඟට රූපාවචර, අරූපාවචර කියලා සඳහන් කළේ 아무තු දෙයක් නෙමෙයි සමාධි කියන එක. සීල සමාධි. එතකොට මේ සමාධි භාවනාවේදී ඇති වෙන මානසික තත්ත්වයන්. ඊට පස්සේ ලෝකෝත්තර කියලා කිව්වේ ප්‍රඥා කියලා කිව්වා. ඒ කියන්නේ යථාර්ථය අවබෝධ, දුක්ඛ සමුදය නිරෝධ මාර්ග, මේවා යථා අවබෝධයෙන් යුක්තව ප්‍රඥාව වැඩි දියුණු කරපුවම සසරින් නිවන් දකින්න පුළුවන් වෙනවා කියලා. ඒතකොට සීල සමාධි ප්‍රඥා කියන මේ ප්‍රායෝගික පදනම යටතේ තමයි මේ අභිධර්මයේ කරුණු විස්තර වෙන්නේ කියලා. ඊළඟට අවසාන වශයෙන් මම කිව්වා ඒ නිසා අපි මේ කියාපු කරුණු පදනම් කරගෙන මේ අභිධර්මයේ උගන්වන්න ඕනේ ඉස්සෙල්ලා රූපයෙන් කියලා. මොකද හේතුව අපිට පේන දෙයක් ඒ. දැන් චිත්ත පේන්නෙත් නැහැ, චෛතසික පේන්නෙත් නැහැ, රූපාවචර අරූපාවචර මෙවුවා තේරුම් ගන්නත් අපහසුයි. නමුත් රූප කියන එක අපිට ඊටාම පැහැදිලිව පේනවානේ. දැන් චිත්ත චේතසික රූප කියන නිබ්බාන කියන එක, අපි නිබ්බාන කියන එක අපි පස්සේ කතා කරන්නේ. චිත්ත චේතසික රූප කියන මේ සංඛත ධර්ම. ඒ කියන්නේ වෙනස් වෙන ඒවානේ මේවා. පංචස්කන්ධයටනේ සම්බන්ධ වෙන්නේ. එතකොට මේ රූප කියන එක එකෙන් පටන් ගමු කියලා. ඉතින් මේ මාතෘකාව තිබ්බේ මේකට අභිධර්මයේ භෞතික විද්‍යාව කියලා. රූප කියන්නේ ද්‍රව්‍යය, මැටර් කියන එක.
එතකොට මේ ද්‍රව්‍යය කිව්වහම මේකට අයිති වෙන්නේ මේ අපේ ශරීරය එකක්. ඒකද අපේ ශරීරය ද්‍රව්‍ය වලින් හැදිලා තියෙන්නේ. ඊළඟට අපිට ඇස් වලට පේන බාහිර ලෝකයේ පේන දේවල්, කනට ඇහෙන ශබ්ද, නායට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස සහ අපේ හමට දැනෙන ස්පර්ශ. ඒවා මේ ලෝකේ තියෙන දේවල්ද, මේ ලෝකේ තියෙන ද්‍රව්‍ය. එතකොට රූප කිව්වහම මේ ලෝකේ තියෙන සියලුම ද්‍රව්‍ය, මැටර් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ ඒ ඔක්කොම ඇතුළත්. මේ අභිධර්මයේ ඒ ඔක්කොම විස්තර කරනවා. මොකද ඒකට දැන් මේකෙන් පටන් ගන්න එක හරි පහසුයි. මොකද පොඩි අද විද්‍යා ලෝකේ අද විද්‍යාව ඉගෙන ගන්නවා ළමයි ඉතින් භෞතික විද්‍යාව වෙනම ඉගෙන ගන්නවා. ඉතින් ඒ නිසා මේ ඇහැට පේන, කනට ඇහෙන දේවල් ගැන කතා කරන එක හොඳයිනේ. ඒ නිසා මේ පාඩමෙන් අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රූප කියන පරමාර්ථය. චිත්ත චේතසික රූප කියන එකෙන් ඒ රූප කියන පරමාර්ථය ඉස්සලා ඇහැට පේන එකකින් පටන් ගන්න. රූප කියන වචනේම තේරුම තමයි රුප්පතිති කෝ භික්ඛවේ රූපන්ති උච්චති. මේ බුද්ධ දේශනාවෙත් තියෙනවා. වෙනස් වෙන හින්දායි මේකට රූප කියන්නේ. රුප් කියන ධාතුවෙන් හැදෙන්නේ ඒ රුප් කියන්නේ වෙනස් වෙනවා. ඒතර වෙනස් වන නිසා රූපයට රූප කියනවා. එතකොට මේ රූප 28ක් පෙන්නලා තියෙනවා අභිධර්මයේ. භූත රූප සහ උපාදාන රූප කියලා. භූත රූප කියලා කියන්නේ මේ සියලුම ද්‍රව්‍ය වලට පදනම් වෙන මූලික ස්වභාව හතරක්. මේවා ස්වභාව හතරක් කියලා අපි හඳුන්වන්නේ. ඒ තරම් සියුම් මේවා. ඊළඟට උපාදාන රූප කියලා කියන්නේ ඒ ප්‍රධාන රූප හතරෙන් හැදිලා තියෙන අනිත් ද්විතීයික රූප. ඒවට කියනවා ප්‍රයිමරි එලිමන්ට්ස් සහ සෙකන්ඩරි එලිමන්ට්ස් කියලා ඉංග්‍රීසියෙන්. ප්‍රාථමික මේ මූලද්‍රව්‍ය සහ ද්විතීයික මූලධර්ම. එතකොට මේකත් හරියට නේද විද්‍යාවේ මම නම් විද්‍යාඥයෙකුත් නෙමෙයි විද්‍යාව ආධාරපු කෙනෙකුත් නෙමෙයි නමුත් විද්‍යාව ගැන කියවනවා මම ඒ නිසා මේ නූතන යුගයේ ජීවත් වෙන අය විශේෂයෙන් තරුණ පරපුර මේ විද්‍යාවනේ හදාගන්නේ. ඒ නිසා ඒවට සම්බන්ධ කරලා කතා කරන එක හොඳයි. එතකොට මේවා තමයි අර ආවර්තිතා චක්‍රය කියලා කතා කරන්නේ. මේ හයිඩ්‍රජන් ඔක්සිජන් අරෝමෝකී කියන මූලද්‍රව්‍ය කතා කරන්නේ අන්න ඒ වගේ තමයි මේක. ඉතින් ඒ නිසා මේ හයිඩ්‍රජන්, හීලියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන් කියලා ඔය කතා කරන්නේ මූලද්‍රව්‍ය. මේ භෞතික දේවල් හැදිලා තියෙන පරමාණු ද්‍රව්‍ය. ඒ වගේ තමයි මේක අත් වශයෙන් පරමාණු. පරමාණු කියලා කියන්නේ දැන් අභිධර්මයේ තියෙන පරමාණු වාතයක්. පරමාණු චක්‍ර තියෙනවා. පරමාණුවක් හැදෙන්නේ කොහොමද කියලා තියෙනවා. පරමාණු ඒකාබද්ධ වෙන්නේ කොහොමද කියලා තියෙනවා. ඒ සියල්ලම මේ භෞතික විද්‍යාවට අදාළයි. එතකොට මේකේ ප්‍රධානම කරුණු හතර තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එතකොට මේ හතර පදනම් කරගෙන තමයි මේ අනිත් සෑම ද්‍රව්‍යයක්ම හැදිලා තියෙන්නේ. එතකොට මෙතනදී අර මුලින් සඳහන් කළා සම්මුති දේශනා, පරමත්ත දේශනා කියලා. දැන් සම්මුති දේශනාව හැටියට ගත්තාම පඨවි කියන්නේ පොළව, ආපෝ කියන්නේ වතුර, තේජෝ කියන්නේ ගින්දර, රස්නේ, වායෝ කියන්නේ වායුව. ඒ තමයි සම්මුති අර්ථය. නමුත් අභිධර්මයේදී මේක පරමාර්ථ. ඒ කියන්නේ මේකේ යථාර්ථය. මේවා බෙදලා මේකේ මූලික ස්වરૂප හතරක් මේ කියන්නේ. ඕනෑම ද්‍රව්‍යයක් බෙදලා අන්තිමට දැන් ඒක අපි පස්සේ කතා කරන්න පුළුවන්. බෙදලා අන්තිමට ඉතුරු වෙන මේ හැබැයි මේවත් බෙදන්න පුළුවන්. අර දැන් විද්‍යාව කියනවානේ පරමාණු ඉස්සර කිව්වනේ බෙදන්න බෑ කියලා. දැන් පස්සේ නම් තේරුම් ගන්න තියෙනවානේ මේක බෙදන්න පුළුවන් කියලා. නමුත් මේ අභිධර්මයේ කියන්නේ මේ හතර නැවත ආයෙ කොටස් වලට බෙදෙන්න පුළුවන්. හැබැයි මේ මූලික ස්වභාව හතරක් තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේකෙන් තමයි අපේ අස්කන්නාසාදී මේ ශරීරය හැදිලා තියෙන්නේ. මේ අඩපොටුවල් මාරි, ගෙවල් දොරවල්, හරක බාන, ගහකොළ ඕවා හැම එකක්ම හැදිලා තියෙන්නේ මේ මූල ස්වභාව හතරෙන්. එතකොට ඒ අනුව තමයි දැන් භූත රූප කියලා මේ හතරක් මුලට පෙන්නලා තියෙන්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඊළඟට අන්න උපාදාන රූප කියන්නේ මේ ස්වභාව හතරෙන් හැදිලා තියෙන අනිත් රූප. මොනවද? ශරීරයට ගත්තාම පසාන රූප, චක්කු, සෝත, ගාන, જીවහා, කාය. මේ ඉන්ද්‍රිය පහ හැදිලා තියෙනවා. අර ඊළඟට විෂය රූප. විෂය රූප කියන්නේ මේ ඉන්ද්‍රිය පහට ගෝචර වෙන භෞතික ලෝකයේ තියෙන ද්‍රව්‍ය. මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස. හැබැයි එතන පොට්ටබ්බ ගන්නෙ නෑ. හතරයි ගන්නෙ. මොකද පොට්ටබ්බ කියන එකෙන් අදහස් කරන්නේ පඨවි, තේජෝ, වායෝ.
ආපෝ එන්නේ නැහැ. පඨවි තේජෝ වායෝ කියන තුනම තමයි ස්පර්ශය කියන්නේ. ඒ නිසා ඒ ස්පර්ශ වෙන කොටස් තුනක් ඒ කොටස් තුනට තමයි ස්පර්ශ කියලා කියන්නේ. එතකොට ආයසරයක් ස්පර්ශ කියලා කියන්න දෙයක් නෑ. අර භූත රූප වලින් අර රූප තුන පඨවි තේජෝ වායෝ කියන තුනෙන්ම ස්පර්ශය කියවෙනවා. ඒ නිසා එතන ස්පර්ශ කියන එක අරන් නැත්තේ. එතකොට පඨවි ආපෝ තේජෝ පඨවි ආපෝ තේජෝ නෙමෙයි රූප ශබ්ද ගන්ධ රස විතරයි ගන්න. ඒවට විෂය රූප කිව්වේ අර ඉන්ද්‍රිය පහට ගෝචර වෙන ඒවා. එතකොට භූත පසාද විෂය භාව රූප කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ දැන් එකම මූල ස්වභාව හතරකින් හැදලා තිබුණාට අපේ ශරීර නමුත් මේ වගේ ස්ත්‍රී ශරීර තියෙනවා පුරුෂ ශරීර තියෙනවා. එහෙනම් මේ දෙකේ වෙනසට මොකක් හරි හේතුවක් තියෙන්න ඕනනේ. අන්න ඒ දෙකට පදනම් වෙන මේ ස්ත්‍රී රූපයටයි පුරුෂ රූපයටයි ඒ වෙනස ඇති කරන මූලද්‍රව්‍ය දෙකක් තියෙනවා. ඉත්තේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය කියලා. ඒවා තමයි භාව රූප කියලා කියන්නේ. එතකොට භූත පසාද විෂය භාවෝ හදය රූප කියලා තවත් ද්‍රව්‍යයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අද බොහෝ දුරට පිළිගන්නේ මේ හිත තියෙන්නේ මොලේ කියලා. නමුත් අභිධර්මයේ කියලා කියන්නේ ඒක මේ හදවතට සම්බන්ධ. හදේ වස්තු කියන්නේ මේ හදවතට සම්බන්ධව තියෙනවා අපේ ලේ ස්වල්ප ප්‍රමාණයක් තියෙනවා පිළිසිදු. ඒ ලේ පදනම් කරගෙන තමයි ඒ රුධිරය පදනම් කරගෙන තමයි හිත පවතින්නේ කියලා කියන්නේ. ඉතින් ඒක වඩාත් හොඳයි. මොකද දන්නවද දැන් මොලේ වුණත් වැඩ කරන්නේ නැහැ නේ. ලේ වැඩ කරුණා නම් ඒතොර ලේ වලට සම්බන්ධව හිත තියනවා කියන එක වඩාත් මේ බුද්ධි ගෝචරයි කියලා මම නම් හිතන්නේ. ඒ රූපය ගැන තමයි විස්තර කරන්නේ හදේ වස්තු කියන එකෙන්. ඒතොර භූත පසාද විෂය භාවෝ හදේ මිච්ඡති. ඊට ජීවිත රූප කියලා එකක් තියෙනවා. ජීවිත රූප කියන්නේ දැන් මේ අපේ මේ ශරීර සහ මේ භෞතික රූප පවතින දෙපාය. මේ පවතින ඒවට තියෙන්න ඕන මේ ජීවිතය කියලා එකක්. මේ ජීවිතය කියලා කියන්නේ මේක ලයිෆ් කියලා කියන්නේ. එහෙම නැත්නම් ලයිව් කියලා කියන්නේ. මේවා පණ තියෙන්න දෙපාය මේවට. මෙන්න මේ පණ දෙන රූපයකුත් තියෙනවා. ඒකට කියනවා ජීවිත රූප කියලා. ඒකට කියනවා ජීවිතේන්ද්‍රිය කියලා. එතකොට භූත පසාද විෂය භාවෝ හදේ මිච්ඡ ජීවිත රූප. ඊට පස්සේ ආහාර රූප. මේ ආහාර රූපය කියන්නේ දැන් මේ කියන අපේ ශරීරය ඇතුළු මෙව්වා පෝෂණය වෙන්න යම් කිසි පදනමක් තියෙන්න ඕනේ. දැන් අපි කෑම කනවා ඒවයින් පෝෂණය ඇති වෙනවා. මේ පෝෂණ මූල ධර්මය තමයි මේ ආහාර රූපය කියලා කියන්නේ. ඒ කියන්නේ අත් වශයෙන් ආහාරයේ ඕජාව. ආහාරයෙන් අපේ මේ භෞතික ශරීරයේ පැවැත්මට ලැබෙන ඕජාවට කියනවා නියුට්‍රිෂස් කියලා කියන්නේ. අන්න ඒ ඕජාව තමයි මේ ආහාර කියලා කියන්නේ. ආහාර රූපය. එතකොට භූත පසාද විෂය භාවෝ හදේ මිච්ඡති ජීවිතාහාර රූපේහි අට්ඨාරස විදම්බය. උතෙන් දෙනකම් රූප 18ක් කිව්වා. ඒ කියන්නේ මූලික ද්‍රව්‍යයේ මූලික ස්වરૂප 18ක් කිව්වා උතෙන්ද. මෙවට කියනවා නිබ්බන්න රූප කියලා. එතකොට නිබ්බන්න රූප කියන්නේ මේවා හේතු ප්‍රත්‍යයන්ගෙන් සැබවින්ම හටගත්තු රූප වලටයි මේ කියන්නේ. ඒ කියන්නේ ඒකෙන් තේරුම ඒකෙන් අදහස් වෙන්නේ මොකද මේ සැබෑ නොවන රූපක් තියෙනවා කියන එකනේ. ඒව තමයි ඊළඟ රූප 10. මේ 18 තමයි නියමම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු රූප. ඒ නිසාම මෙව්වට කියනවා සම්මසන රූප. සම්මසන රූප කියන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න යෝග්‍ය රූප 18 තමයි මේ. එතකොට සලක්ෂණ රූප කියනවා. මෙවට තමයි අර උප්පාද තිති භංග කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මේවා ආරෝපණය කරලා කතා කරන්න පුළුවන් වෙන්නේ මේ රූප වලට. ඒ නිසා ඒකට සලක්ෂණ රූප කියනවා. ඊළඟට ස්වභාව රූප කියනවා. ස්වභාව රූප කියන්නේ 18ට මොකද මේ හැම රූපයකටම හැම ද්‍රව්‍යයකටම ඊටම අයිති ස්වභාවයක් තියෙනවා. ඒ නිසා තමයි ඒවට ස්වභාව රූප කියන්නේ. ඊළඟට රූප කියලාත් මේවට කියනවා. මොකද රූප කියන්නේ දැන් රූප කියලා කිව්වහම රූප නොවන රූපත් රූප වෙනවා. දැන් ඊළඟ රූප 10 නියම රූප නෙමෙයිනේ. ඒ නිසා මේ නියම රූප නොවන ඒවායෙන් නියම රූප හඳුනා ගැනීම සඳහා තවත් රූප කියලා වචනයක් දාලා රූප කියලා කියනවා. ඒතර නියමම රූප 18 තමයි ඔය රූප 18. ඊළඟට තියෙනවා අන්න නියම රූප නොවන රූප. ඒ මොනවද?
පරිච්ඡේද රූප. පරිච්ඡේද රූප කියන්නේ ආකාශය. අවකාශය. දැන් අවකාශය කියන්නේ රූපයක් නෙමෙයිනේ. එතකොට මේක මේ රූපයක් නුණා හැබැයි කවුරු හරි අහුවොත් එහෙම රූප කොටස් දෙකක් අතර මොනවද තියෙන්නේ කියලා අපිට කියන්න වෙනවා අවකාශය තියෙනවා කියලා. අන්න ඒ නිසා රූප විග්‍රහයේදී අවකාශය අපිට අවශ්‍ය වෙනවා. මේක විග්‍රහ කිරීම සඳහා. ඒක හැබැයි සත්‍ය එකක් නෙමෙයි. දැන් බිත්ති දෙකක් තියෙනවා නම් මේ පැත්තේ බිත්තියයි මේ බිත්තියයි බලලා අපි කියනවා මැද අවකාශය තියෙනවා කියලා. එහෙම අවකාශයක් නැහැ. දැන් බිත්ති දෙක නැත්නම් ඕක කියන්න බෑනේ. ඒ වගේ මේක මේ මනසින් ආරෝපණය කරගන්න දෙයක් මේ අවකාශය කියන එක. ඒක මම මුලිනුත් කිව්වා මේ අවකාශය කියන එක අපි ගත්තට කාලය සහ time and space මේ අවකාශය කියන්නේ මොකක්වත් නෙමෙයි ත්‍රිමාන විසරණය දීර්ඝ පළල උස කියන තුන් පැත්තට විහිදිලා යන එකක් නෙමෙයි. කියන්නේ මේක සංකල්පයක්. මේක සත්‍ය දෙයක් නෙමෙයි. නමුත් මේක ඕන වෙනවා මේ භෞතිකය විස්තර කිරීමේදී. භෞතික ස්වභාවය විස්තර කිරීමේදී සංකල්පයක් හැටියට මේක ගන්න ඕනේ. ගත්තේ නැත්නම් අපිට පැහැදිලි කරන්න බැරුව යනවා. ඒකට කියනවා ආකාශ පරිච්ඡේද රූපය කියලා. කියන්නේ ආකාශය. විඤ්ඤාති රූප කියලා තව දෙකක් තියෙනවා. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියලා. මේ විඤ්ඤාති කියලා කියන්නේ සංනිවේදනය. 아무තු දෙයක් නෙවෙයි. අපි සංනිවේදනය කරනවානේ මේ රූපේ පදනම් කරගෙන. දැන් අපි වචනයෙන් යම් දේවල් කියලා දැන් මම මේ සංනිවේදනයක් කරන්නේ. එහෙම නැත්නම් අපිට මේ තව එකක් තියෙනවා කයනුත් පුළුවන් සංනිවේදනය කරන්න. දැන් ඔහොම කියලා කිව්වහම එන්න කියනවා. එන්න එපා කියලා මෙහෙම කියනවා. ඔහොම කරලා හා කියනවා. ඒ මොකද්ද? ඒ සංනිවේදනය කරන්නේ ශරීරය පදනම් කරගෙන. අන්න ඒකට කියනවා කාය විඤ්ඤාති. කායික සංනිවේදනය. එතකොට වචනයෙන් කතා කරලා යමක් කියනකොට කියනවා වාචික සංනිවේදනය. ඒකට කියන්නේ වචී විඤ්ඤාති කියලා. එතකොට පරිච්ඡේදෝත විඤ්ඤාති විකාර රූප. විකාර රූප කියන්නේ වෙනසකටපත් වෙන රූප. රූපවල වෙනස්කම් ඇති වෙනවා. ඉතින් ඒවා රූප නෙමෙයිනේ. නියම රූප නෙමෙයි. අර සංනිවේදනය කියන්නේ රූප නෙමෙයිනේ. රූපයෙන් කරන කාර්යයක්. දැන් අතන පරිච්ඡේද රූප කියලා කිව්වේ රූප එකිනෙකින් වෙන් කරන අවකාශය. ඊළඟට විඤ්ඤාති රූපය කිව්වේ රූපයෙන් කරන ක්‍රියා දෙකක්. ඊළඟට පරිච්ඡේදෝත විඤ්ඤාති විකාර රූප කියන්නේ රූපයේ වෙනස් වන අවස්ථා තුනක්. ඒ කියන්නේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා. ලහුතා කියලා කියන්නේ සැහැල්ලු බව. දැන් සමහර වෙලාවට රූප තියෙනවා ද්‍රව්‍ය තියෙනවා බර නැහැ. සැහැල්ලුයි. මුදුතා සමහර ඒවා තදයි සමහර වෙලාවට මෘදුයිනේ. මෘදු වෙනවානේ. දැන් අපි තද දෙයක් මෘදු කරන්න පුළුවන්. මුදුතා කම්මඤ්ඤතා. දැන් සමහර අවස්ථා තියෙනවා රූපවල ද්‍රව්‍යවල සමහර වෙලාවට ඒවා ඇක්ටිව් කියන්නේ බොහොම ක්‍රියාත්මකයි. සමහර වෙලාවට ක්‍රියාත්මක නැහැ. දැන් හිතන්නකෝ ගිනි කන්දක් තියෙනවා කියලා ඒක නිකන් තියෙනකොට ඇක්ටිව් නැහැ. හැබැයි එකපාරට මේක පුපුරලා මෙවනවා. ඒකට ඇක්ටිව් වෙනවා. අන්න එහෙම අවස්ථාවකට තමයි කියන්නේ කම්මඤ්ඤතා කියලා. ඇක්ටිව් වෙන ක්‍රියාත්මක වෙන අවස්ථාව. ඒතකොට මේවා ක්‍රියාත්මක අවස්ථා තුනක් මිසක් රූප තුනක් නෙවෙයි. හැබැයි මෙව්වත් කියන්න වෙනවා රූප ගැන කතා කරද්දී. එතකොට පරිච්ඡේදෝත විඤ්ඤාති විකාරෝ ලක්ෂණ රූප කියන්නේ හතරක් තියෙනවා. ඒ ලක්ෂණ රූපක් කියන්නේ රූපයේ ලක්ෂණ ස්වභාව හතරක් නිසා නියම රූප හතරක් නෙමෙයි. ඒ තමයි උපචය කියන්නේ දැන් මේ රූප කොටස් ඒකාබද්ධ වෙනවා. දැන් ඔය කියන්නේ අපි පරමාණු ඒකාබද්ධ වෙන්නේ. අන්න ඒ විදිහට මේවා ඒකාබද්ධ වෙන ස්වභාවය. එක රූප කොටස් සම්බද්ධ වෙනවා. දැන් පරමාණු කියමුකෝ. පරමාණු එක බද්ධ වෙනවා. පරමාණු රටානේ තියෙන තනිකර පරමාණුවක් පවතින්නේ නැහැ. ඒකට බද්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේ බද්ධ වීමට ඒකාබද්ධ වීමට කියන උපචය කියලා. සම්තති කියලා කියන්නේ මේක සමූහයක් වශයෙන් පැවැත්මක් තියෙනවා. දැන් එහෙම ඒකාබද්ධ වෙනවා මේක පවතිනවානේ. දැන් සත්ව කොටාසේ ඉන්නවා. එහෙම නැත්නම් විස බීජ තියෙනවා. ඒවත් එකට එක්කහුව වෙලා පවතිනවා. ඇති වෙනවා නැති වෙනවා. ඒකෝද මේ පැවැත්මකුත් තියෙනවා. ඒකාබද්ධ පැවැත්මක් තියෙනවා. ආන්ගේ ඒකාබද්ධ පැවැත්මට කියනවා සම්තති කියලා. උපචය සම්තති. ඊට පස්සේ ජරතා කියන්නේ මේවා මේ විනාශ වෙලා යනවා. ඒ කියන්නේ මේවා වයසට යනවා. මුහුකුරා යනවා. මේවා වයසට යනවා කියන එක. ඉතින් දැන් හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ. දැන් අපේ ශරීරයක් වුණත් මේ අපිට මේ එක විදිහට තියෙන්නේ නැහැ. දැන් කුඩා කාලේ ශරීරය එක විදිහක්. ඊට පස්සේ වයස්ගත වෙනකොට ඒවා රැලි වැටිලා අරම අන්න ජරතා. ඊට පස්සේ අනිත්‍යතා කියන්නේ විනාශ වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ නැතුව යනවා. ඒ කියන්නේ මැරෙනවා. සත්ත්වෝ නම් මැරෙනවා, ගහක් මැරෙනවා. එහෙමයක් වෙනවා. මෙන්න මේ ලක්ෂණ හේවත් ස්වභාව හතරට කියනවා ලක්ෂණ රූප හතර කියලා. එතකොට ඔන්න රූප 28. දැන් මේ කෙටියෙන් පැහැදිලි කරේ මෙව එක එකක් වෙනම යන්න ඕනේ.
දැන් මම පටන් ගන්නම් අර භූත රූප හතරෙන්. මේ ටික හොඳට හඳුනාගත්තාම මොකද මේකෙන් කවදක්වත් හිතන්න එපා මේ පොළොවයි වතුරයි ගින්දරයි හුලඟයි කියන එක. ඒ තමයි සම්මුති අර්ථය. සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න. නමුත් මේකෙන් කියවෙන්නේ බොහෝම විද්‍යාත්මක හරයක්. දැන් පඨවි කියලා කියන්නේ කක්කලත්ත. මේක තමයි මේ තද බව, solidity කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ තද බව, ඝර්ෂණය වීම. දැන් යම් දෙයක් මෙහෙම ඝර්ෂණය වෙන්නේ ඒ තද බව නිසා. අන්න ඒ ඝර්ෂණය වෙන ස්වභාවයට කියනවා පඨවි කියලා. ආපෝ කියලා කියන්නේ මේක දකින්න පුළුවන් එකක් නෙමෙයි. දැන් අපි වතුර කිව්වට වතුර දකින්න පුළුවන්. වතුරට නෙමෙයි ආපෝ කියන්නේ. ආපෝ කියන්නේ ඒක අනිත් එක අයිති වෙන්නේ මේ ඉන්ද්‍රිය වලින් බලන්න බෑ. ඇහැ, කන, නාසය, දිව, හම මේවට ස්පර්ශ වෙන්නේ නෑ මේ ආපෝ කියන එක. මේක හිතට විතරයි මේ ගෝචර වෙන්නේ. හිතෙන් බලන්න පුළුවන් දෙයක්. දැන් ඒක අපේ අභිධර්ම අටුවාවල පැහැදිලි කරනවා. දැන් අපි මේක වතුර කියන්නේ ආපෝ නෙමෙයි කියන්නේ මේ ඔප්පු කරනවා. කොහොමද? වතුරට අපි හයියෙන් ගහනවා මේ මාතේ. ගහනකොට දස් ගාලා වදිනවනේ. ආන්ගේ පඨවි. එතකොට ඒ ඝර්ෂණය වෙන්නේ පඨවිනේ. ඒක වතුර නෙමෙයි. එතකොට මේ වතුරට හයියෙන් ඔහොම ගහපුවාම ඊළඟට ඔය නැව් අරම වතුර මෙහෙම රඳා පවතින්නේ ඒකේ තියෙන තද බව නිසා. ඒ පඨවි. ඊළඟට අපි වතුරට අත දානවා. අත දානකොට අන්න අපිට දැනෙනවා සීතල. ඒ සීතල කියන්නේ තේජෝ. තේජෝ කියලා කියන එකේ දැන් උෂ්ණත්වය කියන එකේ පල්ලෙහා සීතල උඩ උෂ්ණයි. ඒ නිසා මේ සීතල කියන එක උෂ්ණත්වයට තේජෝ වලට අයිති වෙන එකක්. එතකොට දැන් වතුර නෙමෙයි එතකොට. වතුර නෙමෙයි මේ ආපෝ කියන්නේ. ආපෝ ධාතු ආබන්ධන ධාතු. දැන් ඔය මට මතක් වෙනවා මම විද්‍යාඥයෙක් නුනත් ඔය දැන් නූතනයේ පරමාණුවක් බෙදලා නියුට්‍රෝන ප්‍රෝටෝන වල තියෙනවලු තවත් කියන්නේ මේ ක්වාක්ස් කියලා. ඒ කියන්නේ up and down, top and bottom, charm and strange කියලා. එතකොට මේ හයක් හොයාගෙන තියෙනවා. නමුත් කවදා හරි ඔයගොල්ලෝ 8ක් හොයා ගන්නවා. මේ බුද්ධ ආගමේ තියෙන 8යි. ඒවා තමයි සුද්ධාෂ්ටකය කියන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා මේ 8 තියෙන්නේ. එතකොට මේ 8 තමයි හැම රූපයක්ම නිර්මාණය වෙන්න පදනම් වෙන්නේ. මේ අර වන්න ගන්ධ රස ඕජා කියලා කියන්නේ අර හතරේම ස්වභාව හතරක්. එතකොට ඒක අපි පස්සේ කතා කරමු. අපේ මේ ඕනම රූපයක් හැදෙන්නේ ඔය 8ෙන්. එතකොට අර ක්වාක්ස් කියන ඒවා තවම 6යි හොයාගෙන තියෙන්නේ. කවදා හරි දවසක අනිත් දෙකක් හොයාගනි. එතකොට 8 තමයි එයි ඔයගොල්ලෝ. එතකොට කොහොම නමුත් දැන් ආපෝ කියන්නේ ආබන්ධන. දැන් ඒකෙත් තියෙනවා ඔය මේ අර ග්ලුऑන්ස් කියලා. ඒ කියන්නේ මේ පාටිකල්ස් ඔය කියන ක්වාක්ස් කියන ඒවා ඒකාබද්ධ වීමක් ගැන කතා කරනවානේ. මේක කරන්නේ මේ ආපෝ වලින්. දැන් මේ අපේ ශරීර විසිරෙන්නේ නැතුව ඒකාබද්ධ වෙලා තියෙන්නේ. ඇඳ පුටුවල් මාරි එකට බද්ධ වෙලා තියෙන්නේ මේ ආපෝ ධාතුව නිසා. ආපෝ ධාතු ආබන්ධන ධාතු. ආබන්ධනේ කොහීෂන් කියන එක. ඒකාබද්ධ වීම. එතකොට ඒක තේරුම් ගන්න ඕනේ හැම. තේජෝ කියන්නේ උෂ්ණ සීතල දෙකම. දැන් ඒකම අපි අටුවාවේ විස්තර කරනවා ධම්ම කාලේ ඡායම් පවිත්තානං සීත බුද්ධිසිය. උෂ්ණ කාලේ ගහක හේවණක් යටට ආපුවාම සීත බුද්ධිසිය. අන්න සීතල දැනෙනවා. තත්තේ චිරකාලන්ටිතානං උන්න බුද්ධිසිය. හැබැයි එතන තව චුට්ටක් වෙලා ඉන්නකොට ආයෙ උෂ්ණ දැනෙනවා. එතකොට එකම ගහ යට සීතලයි උෂ්ණයි දෙකම දැනෙන්නේ මොකද මේ උෂ්ණත්වය කියලා කියන්නේ සීතල උෂ්ණ දෙකම ටෙම්පරේචර් කියන එක. ඊළඟට වායෝ කියන්නේ චලනය කියන එක. හැබැයි ඒකත් අපි තේරුම් ගන්න ඕනේ කිසිවක් චලනය වෙන්නේ නැහැ. එක තැනක ඉඳලා තව තැනකට දේශාන්තරුප්පත්ති කියලා කියනවා. ඒකට කේසග්ගමත්තම්පි ධම්මානං සංකමන අභාවතු. කේස් වලක ප්‍රමාණයක්වත් එක දෙයක් තව තැනකට සංක්‍රමණය වෙන්නේ නැහැ, ගමන් කරන්නේ නැහැ. මොකද ඒ තරම් අනිත්‍යයි. එතනම ඇති වෙනවා නැති වෙනවා. මේ ඇති වෙන නැති වෙන පරම්පරාව අපි චලනයේ හැටියට හඳුන්වනවා. අර චිත්‍රපටයක අතක් උස්සපුවම අතේ ඒවා 50ක් විතර ඕම එකට වේගෙන් කරනකොට එහෙම නැත්නම් ගිනි පෙරෙල්ල අලාත චක්ක ගිනි පෙරෙල්ලක් කරකවනකොට ගිනි රවුමක් වගේ පේනවනේ. නමුත් ගිනි රවුමක් නැහැ. ආන් ඒ වගේ අපිට මේ ඇතිවෙමින් නවතිමින් පවතින මේ සම්තතිය වේගයෙන් එකට ක්‍රියාත්මක වෙනකොට දැන් පහන් වැටි එකක් ඒක තෙල් ටිකක් පිච්චිලා උඩට යනවා, ගිනි දැල්ලක් උඩට යනවා. ඒවා වේගෙන් යනකොට ගිනි දැල්ලක් පේනවා. අන්න ඒ වගේ දෙයක් මිසක් මේ චලනයකුත් නැහැ. ඒ නිසා වායෝ කියලා කියන්නේ මේ චලනයම නෙමෙයි එක තැනක නැති වෙලා තව තැනක උපදිනවා කියන එක. එතකොට මේ හතර තමයි පඨවි ආපෝ තේජෝ
වායෝ කියලා කියන්නේ. මේ දැන් කියපු පැහැදිලි කරපු ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත කොටස් හතර එහෙම නැත්නම් මූල ද්‍රව්‍ය හතර ඊටාම කෙටියෙන් පැහැදිලි කළේ. නමුත් මේක හොඳට තේරුම් ගන්න ඕන. මොකද මේකයි තව මේකේ තව රූප හතරක් තියෙනවා කියලා මම කියන්නේ සුද්ධාෂ්ටකය කියලා. ඒ සුද්ධාෂ්ටකය කියලා කියන්නේ වර්ණ ගන්ධ රස ඕජා. දර වර්ණය කියන්නේ පාට, ගන්ධ කියන්නේ ගන්ධය, රස කියන්නේ ඒකේ තියෙන දැනෙන දිවට දැනෙන එක, ඕජා කියලා කියන්නේ අර මේ පෝෂ්‍යගායි తত্ত্বය. එතකොට මේ අට තමයි ඇත්ත වශයෙන්ම පදනම් වෙන්නේ හැම දෙයකටම. දැන් අපි උදාහරණයක් දැන් විස්තර කරන්න නෙමෙයි යන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අභිධර්මයට අනුව චක්කු. ඇහැ කියන්නේ මොකද්ද? මේකට කියනවා චක්කු දසක රූප කලාප කියලා. මේ කෑලි 10ක් එකතු වෙලා මේ හැදෙන්නේ මේ ඇහැ කියන එක. මොනවද මේ කෑලි 10? පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා. මේකට කියනවා සුද්ධාෂ්ටකය කියලා. මේ අට එකටමයි තියෙන්නේ. හැබැයි දැන් බලන්නකො පරමාණුව කියන එක ගත්තාම මේ අභිධර්මයේ ද්‍රව්‍යයක් බෙදලා සබ්බ පරියන්තිම අන්තිමටම ඉතුරු වෙන කොටස තමයි ඔය. ඒකේ හැබැයි අටක් තියෙනවා කෑලි. අන්න බලන්නකො දැන් මෑත කාලේ පරමාණු බෙදන්න බෑ කියවනේ. අපි මේ අවුරුදු 1000කට විතර ඉස්සරලා කිව්වා මේ පරමාණු කියන එකේ කෑලි 8ක් තියෙනවා කියලා. ඔන්න ඔය පරමාණුයේ කෑලියට තමයි අර ක්වාක්ස් කියලා දැන් ඔය 6ක් හොයාගෙන තින්නේ. මම හිතනවා ඒක මම හරියටම දන්නේ නැහැ. නමුත් මම හිතනවා තව දෙකකුත් හොයාගන්නයි කියලා. 8යි තියෙන්නේ. බෙදලා සබ්බ පරියන්තිම. ඒ කියන්නේ බෙදලා ද්‍රව්‍යය අන්තිමටම බෙදන්න බැරි තත්වයට එනකොට සබ්බ පරියන්තිම. පරියන්තිම කියන්නේ අවසානයේ. හැබැයි ඒකේ කෑලි 8ක් තියෙනවා. හැබැයි මේ කෑලි 8 ප්‍රශ්නයක් තියෙනවා. මේ කෑලි 8 පදේශතෝ අවිනිභෝග. මේවට කියනවා අවිනිභෝග රූප. ඒ කියන්නේ බෙදන්න බැරි රූපේ. ඒ කියන්නේ පදේශතෝ අවිනිභෝග කියන්නේ positionally inseparable. ස්ථාන වශයෙන් මේවා වෙන් කරන්න බෑ. හැබැයි ඇතුලේ මේ අට තියෙනවා. මේකත් කෑලි 8ක්. ඉතින් අන්න මේ බලන්නකො දැන් මේ කෑලි 8ට තමයි එක්කව වෙන්නේ. දැන් ඇහැ කිව්වහම ඔය අට හැමතැනම තියෙනවා. ද්‍රව්‍යයක මේ අපේ ශරීරයට සම්බන්ධව ඒ ඔය අට එකට තියෙනවා. ඒතකොට ඕකට එකතු වෙනවා අන්න ජීවිත රූප කියලා. අර අපි රූප 18න් එකක් කියේ ජීවිත රූප. මේ කියන්නේ මේකට ජීවිතයක් තියෙන්න ඕනේ, ලයිෆ් එකක් තියෙන්න ඕනේ, පණ තියෙන්න එපා. ඒක තමයි ජීවිත රූපය. ඒකත් මේකට එකතු වෙනවා. එතකොට 9යි. ඊළඟට චක්කු ප්‍රසාද. මේ ඇහැ කියන එකේ චක්කු ප්‍රසාද රූපයක් තියෙනවා. ඒක ඔය මේ උපකරණ වලින් ගලවන්න පුළුවන් එකක් නෙමෙයි. මේක මේ කර්ම ශක්තියත් එක්ක බැඳලා තියෙන එකක්. දැන් උදාහරණයක් විදිහට මලමිනියකට ඇහැ තියෙනවා. නමුත් පේනවනේ. ඒ මොකද ඒකේ චක්කු ප්‍රසාදයේ මරණයත් සමග අතුරුදහන් වෙලා. ඒක මානසික වගේ තත්ත්වයක්. මේ චක්කු ප්‍රසාදයක් මේකට එකතු වෙනවා. එතකොට 10යි. ඔය කෑලි 10 එකතු වුණාම තමයි චක්කු දසක රූප කලාපය කියන්නේ. රූප කලාපයක් තියෙනවා ඇහැට. දැන් ඔන්න ඔතනදි තමයි අපිට වැදගත් වෙන්නේ මොකද දන්නවද? දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ වගේ අවුලක් තියෙනවා නම් වෙදකම් කරලා සනීප කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා කපලා කොටලා රෝමව කරලා දැන් ඔපරේෂන් කරලා රෝම හදන්න පුළුවන්. නමුත් කෙනෙකුගේ ඇස් පේන්නේ ඔය අටෙන්ම නෙමෙයිනේ, ඔය භෞතික අටෙන්ම නෙමෙයිනේ. මේකට කියනවා ජීවිතේන්ද්‍රිය සහ ඒ වගේම චක්කු ප්‍රසාද කියලා. මේ දෙක සම්බන්ධ වෙන්නේ කර්මයට. මිනිස්සුන්ට කර්මය බලපාන්නේ උතෙන්ද. ඒ නිසා ඇස් පෙනීම කියන එක සම්බන්ධ සියලුම අංශයන්ගෙන් ප්‍රතිකාර කරනවා නම් භෞතික ප්‍රතිකාරය පමණ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද සමහර අයට ඔපරේෂන් කරලා ඇස් පෙනෙන්නේ නැතුව යනවා. සමහර අයට හරියනවා. එහෙමත් වෙනවනේ. ඒ කියන්නේ මේ ඇස් පෙනීම කියන එකත් කර්මයට සම්බන්ධයි. අන්න ඒ වගේ මේක බොහොම පුළුල් ශාස්ත්‍රයක්. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අර පඨවි ආපෝ තේජෝ වායෝ ඒවා පස්සේ කතා කරනවා. මේ ආපෝ කියන එක හොඳට තේරුම් ගන්න. ආපෝ කියන්නේ මේ වතුර නෙමෙයි. ඒ කියන්නේ මේ දැන් අර මූල ද්‍රව්‍ය තියෙනවානේ පඨවි ආපෝ තේජෝ වායෝ. මෙවුවා ඒකාබද්ධ වෙලා පවතිනවානේ. දැන් පරමාණුත් එකතු වෙලා හැදෙනවානේ අණු කියලා වර්ගයක්. පරමාණු කොටස් කියන්නේ සියුම් එකක එකතු වෙලා හැදෙන අනිත් එකට කියනවා අණුව කියලා. ඇටම් සහ මොලිකියුල් කියලා කියන්නේ මොලිකියුල් අණුව. ඒ වගේ තමයි අර මේවා ඒකාබද්ධ වෙලා ඒකාබද්ධ වීම කියන මේ தත්ත්වය තමයි ආපෝ කියන්නේ. ඒකයි නුම එකට බැඳිලා තියෙන වෙනම අපේ ශරීර ද්‍රව්‍ය අරමුණු ඒකාබද්ධ වෙලා පරමාණු එකට පවතිනවානේ. මේ ඒකාබද්ධ වීමේ ස්වභාවය මේක ඇහෙන් දකින්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා ආපෝ කියන්නේ වතුරක් නෙවෙයි.
ආපෝ කියන වතුරේ මම කිව්වා පඨවි සහ තේජෝ තියෙන්නේ කියලා. ඒකවල තේජෝ වලට අයිති උෂ්ණ සීතල දෙකම. එහෙමනම් වෙනස් සම්ප්‍රදායවල ආපෝ කියන්නේ වතුරට. අපි සීතලටක් කියනවා. මේ අභිධර්මයේ තේරවාද අභිධර්මයේ ආපෝ කියන්නේ වතුරක් නෙමෙයි සීතලක් නෙමෙයි. ඒක අපි ඉදිරියට තවදුරටත් මේවා ගැන කතා කරමු. මේ අභිධර්මයේ රූප පරමාර්ථය ඉවර කරලා අපි චිත්ත පැත්තට යමු. බොහොම ස්තුතියි.